හරි. සාමාන්‍යයෙන් මම බොහෝ දුරට මගේ channel එකේ දැම්මේ A level O level සම්බන්ධ මොනවා හරි වීඩියෝස් තමයි. ඉතින් අද හැබැයි පොඩි සුවිශේෂී දවසක් නිසා මට නිකමට හිතුණා පොඩි වීඩියෝ කැරලක් කරා නම් හොඳයි කියලා. ඒක ඇත්තටම අද නෙමෙයි හිතුනේ නම් ඊයේ රෑ තමයි හිතුනේ. තරමක පොඩි බලාපොරොත්තුවක්වත් දැන් තිබුණා නම් අපි ඒක මොනවා හරි ඉස්සරහට කරමු කියලා මම ඊයේ රෑ නිකන් පොඩි විතර කල්පනා කිරීමක් කරා. මොකද්ද අපි මොනවද අද මම මේක කරන්න කියලා. මොකද මට ඒකට හේතු කීපයක් තිබුණා. ඒකට හේතු කීපය කියන්නේ අද විශේෂ දවසක් කියන්නේ අද විශේෂ දවසක්. අද ජූලි 20 ජූලි 9 ඉඳන් ඊයේ රෑ වෙනකන් අද දවල් වෙනකන් හරිම සතුටින් නම් හිටියා. හරිම තරමක සතුටින් හිටියා. හරිම සතුටින් නෙමෙයි. මොනවා හරි ජයග්‍රාහී ලීලාවෙන් හිටියා. නමුත් ඒක ඊයේ රෑ හිතනකොට හිතුවේ තරමක් සතුටුදායක මොනවා හරි දෙයක් කරලා අපි මේක මොනවා හරි කරමු කියන තැනට වගේ කතාවක් ගේමු කියලා. මම දන්නේ ඒක මොන පැත්තටද දැන් පෙරලෙන්නේ කියලා. කොහොම හරි සාරාංශය මම දැනට කතාව කරන්න හිතුවේ මෙන්න මේ වගේ තැන් ටිකක් කියලා මම දල වශයෙන් කියන්නම්. මොකද මේක සාමාන්‍ය මගේ කතාව බලන එකෙක්ට කැමැත්තෙන් බැලුවත් අකමැත්තෙන් බලන ලොකු පිරිසක්. අකමැත්තෙන් බලන පිරිසකුත් ඉන්නවා. අකමැති නිසා නොබලන පිරිසක් කොහොමත් ඉන්නවා. ඒ නිසා මම මොකද්ද කියන්නේ කියන එක මම දල වශයෙන් ඉස්සරහට කියලා ඉන්නම්. රට ගැන කියලා මට කතා කරන්න දෙයක් නැද්ද මන් දන්නේ. මටත් රට ගැන කතා කිරීමේ පොඩි අයිතියක් තියෙනවා. අපි හැම එකකටම අයිතියක් තියෙනවා. මටත් පොඩි අයිතියක් තියෙනවා. තරමක වගකීමක් සහිත අයිතියක් මට තියෙනවා කියලා මම හිතනවා. මොකද මේ වීඩියෝ එක අලුතෙන්ම බලන එකෙක් ඉන්නවා නම් මම කවුද කියන තරමක් හරි කියන්නේ. මම අජන්ත දිසානායක. මම A level combined maths tuition කරන්නේ. එතකොට මගේ මේ වෙනකොට දහස් ගාණක් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් combined maths ඉගෙන ගන්න මගෙන්. ඊට අමතරව 60-70000කට එහා ප්‍රමාණයක් මගින් ගෙනගෙන ඉස්සරහට ගියුන් ඉන්නවා. ඒ නිසා රට ගැන මොනවා හරි වචනයක් කතා කිරීමේ තරමක විශේෂ අයිතියකුත් මට තියෙනවා. අයිතියක් හෝ මොකක් එකක් තියෙනවා. ඉතින් මුලින්මත් කියනවා මේ වීඩියෝ එක මුලින්ම බලනවා නම් මට අර කතා ගොනු කර එහෙම ඉස්සරහට යන්න බෑ කියන එක මම කොහොමත් කලින් වීඩියෝස් වලත් මම කියලා තියෙනවා. එහෙම ගැළපීමක් කරන්න බෑ. මට ක්ලාස් එක උගන්වන්න හැර වෙන මේ කතන්දර පැවැත්වීමේ හැකියාවක් නැහැ. නමුත් මේකක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. කළ යුතු තැන ඉන්නවා. හේතුව ඊයේ හිතුවේ මම දඩ යෝජනාවකින් මේක ගේන්නම් කියලා. මොකද මගෙම ලොකු පිරිසක් ඉන්නවා. මගේ වචන උඩම මගෙන් ඉගෙනගෙන සෑහෙන පිරිසක් ලෝකෙට ගිය පිරිසක් ඉන්නවා. ඒ පිරිස හරි අමතලා මම විශේෂ කතාවක් කරන්නම් කියන එක හිතුවේ. නමුත් උඩියටි කුරුණා මේ කතාව දැන් අද ජූලි 20 වෙනිදා මේ 3ට විතර සමස්තේ කඩා වැටෙනා වගේ මට නම් දැනෙන්නේ. මම දන්නේ හේතුව ඒක හරි කනගාටුදායක තත්ත්වයක් කියලා මට දැනෙන්නේ. එතකොට ඇත්තම කතාවත් මම දැන් 20 වෙනිදා 3:00 විතර කිසිම යාළුවෙක්වත් කතා කරේ නැහැ. උන්ගේ අදහසක්වත් මම ගත්තේ නැහැ. මොකද මේ අදහස් ගත්තොත් එහෙම එක එක අදහසුත් තියෙනවා. හරිම අමුතුයි. මට මගේ දැනෙන අදහස කියලා මගේ උන් කියන පිරිස මම මෙතන අමතන මට අර උගන්වන හුරුවයි අනිත් එක මේ channel එක මගේ ඉගෙන ගන්න උන් කියන්නේ මාව සම්බන්ධව අධ්‍යාපනයේ සම්බන්ධව විතරනේ මම මේක කතා කරන්න වෙන මොනවත් මම කතා කරලා නැහනේ. ඒ නිසා මම නිකන් දල වශයෙන් හිතන පිටින් සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා මේකේ. නමුත් ඉතින් මම මගේ පිරිස කියන තැනට මම හිතාගෙන මේ කතා කරන්නේ. එතකොට මම ඉස්සරහට කතා කරන්න හිතනවා. මහලු කතා නොවුනට මම දල වශයෙන් මගේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න හිතනවා. රට ගැන කියන එක නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ ඇත්තටම. ප්‍රශ්නාර්ථිකුත් දැන් මේ ඕකේ කතා කරන්න තරම් දෙයක් මේ ගානට ඉතිරිලා තියෙන එකත් ලොකු දෙයක්. මොනවා හරි වචන දෙක තුනක් හරි මම ඒක කියලා ඉක්මනට මෙනවා. තව දෙයක් මම මේකත් හිතුවා මේ ප්‍රස්තාර ඉතිරි කොටස. මගේ මේ ප්‍රස්තාරේ බලලා තිබුණා ගොඩක් දෙනෙක් මම දැක්ක විදිහට සෑහෙන දෝෂාරෝපණත් ආවා. දඩ විදිහට ආවා. දඩ දෝෂාරෝපණ ගොඩක් ආවා. කෝල් කරලා බැනපුම් හිටිය ඇති පදමට. මගේ අදහස මම කිව්වේ ඒකේ මට ඉතින් මගේ අදහසක් විතරනේ. මේක නම් ඇත්තට මේ ක්ලාස් එකේ විච්ච කතාවක්. ඒක නිකන් අහම්බෙන් අරන් ඔය නිකන් අර මේ රෙකෝඩ් කරමින් මේ කතාව තමයි කිව්වෙත් ඔක දාමුසෝ කියලා. මමත් එහෙම දාපිය කිව්වා. ඉතින් ඒක එතනින් උන ඇත්තට කතාව උනේ ඒක. එතකොට මම හිතුවා දැන් අද ක්ලාස් එකේ කතාව නේ මේක නිකන් සාමාන්‍ය කතාවක්. නිකන් ඉතින් මට හිතිච්ච දෙයක් මම මේ කතා කරේ. එතකොට කොහොම හරි මේක ඉතිරි ටික ගැනත් මොනවා හරි දෙයක් මම අද කියනවා. මගේ අදහස මම කියනවා. මගේ අදහස ඒක පිළිගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. තර්කානුකූලව මම මගේ උන්ට කියන එකෙන් අදහස් කරේ මම ක්ලාස් වල උන්ට මම කියනවනේ
තමන්ගේ මේක යන්න ඕන කොහොමද එතනින් මගෙන් එහාට මගෙන් ගෙනගෙන ගියුම් දන්නා මගේ වචන වල ස්වභාවය මම හිතන ඒකට මොනවා හරි මේකක් tie කියලා. එතකොට මේ ප්‍රස්තාර ඉතිරි කොටස ගැන මම කියන්නම්. ඊට පස්සේ රට වෙනුවෙන් අපි කියලා මම ලියුවා. නමුත් රට වෙනුවෙන් අපි මොකද්ද කරන්න කියලා මම ඇත්තටම මේ මාතෘකාව ඊයේ ලියුවේ. ඊයේ ලියුවේ නෙමෙයි. ඊයේ හිතුවේ අපි මේක එකතු වෙලා කරමු කියන තැනට ගේන්න. නමුත් මට දැන් මේ මොහොතේ හිතුණා මම මේක අපි කතා නොකර අයින් කරමුවක්ද කියලා. මට අපි මේක කරමු කියලා කියන්න උඹලා යෝජනාවක් ගේන්න බැරිද තැනක මම හිර වෙනවා වගේ මට දැනෙනවා. මම එකත් මොනවා හරි ටිකක් එතනත් කියන්නම් රට වෙනුවෙන් මම කියලා මම පොඩි වැඩ ටිකක් මගේ හිත සතුටු කරගන්න රටක් නැති වුණත් තම තමන් ආත්ම තෘප්තියක් කරගන්න ඒක 아무තු දේවල් ටිකක් තියෙනවනේ තමන්ගේ සතුට වෙනුවෙන් කරන දෙයක් රටට ඒක කොහොම බලපෑවා වුණත් තමන් සතුට වෙන දෙයක් තියෙනවනේ ඒ වෙනුවෙන් මම කරන දේ ගැන මම කියනවා තරමක දෙයක් පොඩි යෝජනාවක් ඇතුළු මම නිකන් මගේ අදහසක් විතරක් කියනවා ඉතින් මේ ඔක උඩ තමයි අත්තර මම මේ කතා කරන්න හිතුවේ. ඉතින් ඒකෙදී එක එක අරගෙන මේ පිළිවෙලට කතා පවත්වන මගුලක් නෙමෙයි. ඉතින් සාරාංශය රට ගැන මට දුකයි නෙමෙයි අපි ඔක්කොටම දුක ඇති කියලා මම හිතන වැඩි පිරිසකට මේ විච්ච දේ ගැන හිතාගන්න බෑ මේක එක අතකින් හිතාගන්න බැරිත් නෑ. මොකද මේ ගානෙන් ඉතිරි විච්චක ලොකු දෙයක් කියන එකට සතුටු වෙන්නත් ඕන. මම නම් හිතන්නේ. ඒකට පොඩි හේතුවක් දැන් මේ අද ඊයේ විච්ච දේ අද ඊවිත් මම හිතන අර අපේ පරණ උන්ටත් ඕක වෙලා තියෙනවානේ මුතුන් මිත්තෝ කියන උන්ටත් ඕක වෙලා තියෙනවා ඉඟුරු දීලා මිරිස් ගත්ත කියලා හැදුනේ මත නිකන් නෙමෙයි උන් ඒ දවස්වල කොච්චරනම් අසරණ වෙන්නේද පර සුද්දු වෙයිල එහෙන් අල්ලගත්ත වෙලාවේ අර ඉංග්‍රීසි පුතුගීසි ලන්දේසි උන් ඇවිල්ලා පෙන චාටරයක් කාලා පිස්සු හැදෙන ඊට එහාට ගියොත් යුද්ධ අරවා මේවා ඔක්කොම තියෙන්න ඇති මේ කිසිම තාක්ෂණයක් නැතුව මොන වගේ මානසික දුකක් විඳින්න ඇද්ද කියලා මට අසාමාන්‍ය දුකක් මට තනියෙන් ඉන්නකොට හිතෙනවා එතකොට ඒක ඒ කාලේ ඉඳන්ම මේ අපේ මතනේ ජාතිය හෝ රට හෝ මේ ජාති කියන්නේ අපේ සමස්ත ශ්‍රී ලාංකික ජාතිය කියන එකේ පුදුම දුකවල් ටිකක් මම හිතන්නේ ඒ දුකෙන්ම පිරිච්ච දූපතක් වෙන්න ඇති මේක. ඒක අතීතේ ඉඳන්මත් එහෙම යුද්ධ මං හිතන්නේ ඔය අනිත් රටවල කියන එක අපි අදහස් කරේ එහෙම ලොකු හැම එකෙමත් එහෙම තියෙන්න ඇති. හැබැයි හැම එකෙම එහෙම තිබුණා දැන් හරි උන් එතන හොඳ තැනක ඉන්නවනේ. අපිට ගොඩේ එන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ මං හිතන්නේ අපේ තියෙන අදහස් වලයි ලොකු ප්‍රශ්න වෙන්න ඇති. අපි පට්ටාතීති අයින් කරොත් මෑතාතීති ගත්තත් සුද්දයි උලන්දේ උන්ටි කියනකොට හරක බේරන්න මේක පාවදී මරව මේවත් එක්ක මොන විදිහේ දුකකට මිනිස්සුපත් වෙන්නේ නැද්ද? අපේ වැරදි මං හිතන්නේ. ඒ වැරදි තාමත් එනවා. ඒක තාමත් එනවා. තාම මේකේ බරපතල තත්ත්වය ඒ අර ඒ චක්‍රේ හිම්ම කැරකි එන්නේ. මේ වර්තමාන මොහොතේ ගත්තත් එම අරක දඩඩ ගේම තියලා දැන් අයින් කරගත්ත මේන් ඊට පස්සේ අරක පිස්සු වැදෙන වැඩක් වෙනවා. ඒක කොතනින් කෙලවර වෙනවද දන්නේ අර චක්‍රේ එහෙම්ම මෙහෙම්ම මෙනවා වගේ තමයි මට නම් පේන්නේ. ඉතින් ඒ හින්දා හරිම අවාසනාවන්තයි රටට නායකෙක් නැතිවීමේ ප්‍රශ්නය කියන එක හරිම පුදුමයි. නායකත්වයේ කියන එක මුන් දන්නෙත් නැහැ. මුන් නායකත්වයේ කියන එකෙක් දන්න එකෙක්වත් අපේ මානෙකවත් නායකයෙක් කියන මුන් හිතන්නේ මෙතෙන්ද යකෝ පුටුවේ වාඩි වෙන එක තමයි නායකයා කියලා හිතන්නේ. හිටපු එක මාර පිස්සුවක් කියලා ඒක මාර ඒක හිතා ගන්න බෑනේ අපිට නායකයෙක් කියන අහල සීමාවකින් යන එකෙක් නැද්ද මන් දන්නේ. එහෙම නැහැ කියලා දැන් එතකොට ඒක ඇතුලේ මේක නිකන් අනිත් පැත්තට ගේන්න එපා. දැන් ඒ කියන්නේ අර කියන්නේ කිසිම විදිහකින් මේ ඉදිරියට යන එකක් ගැන නෙමෙයිද මේ කතා කරන්නේ. නිකන් අපි මේ රින පැත්ත විතරද කතා කරන්නේ කියන එක නෙවෙයි. නමුත් එහෙම පේන මානෙක නායකයෙක් වෙනවා නම් මෙහෙමද ඒක හිතා ගන්න අමාරුයි. ඉතින් මම දන්නේ රට කොහොම හරි මෙතනින් උඩට ගන්නවා කියන එකක් ගැන තනි යෝජනාවක්. ඒක ඕන තරම් දැන් YouTube එකේ බැලුවොත් ඕන තරම් දේශනාවන් තියෙනවා ඇත්තටම. දේශනාවක් තියෙනවා. ඉතින් ඒකෙන් හැදෙනවද මට තේරෙන්නේ එහෙම විශේෂ දේ ගත්තොත් එහෙම රට ගැන ලොකු කතාවක් කරන්න මට දේශපාලන දැනුමකුත් නැහැ. හැබැයි දේශපාලන දැනුමක් කියන්නේ සාරාංශ කතාව ගත්තොත් ඔය දේශපාලන දැනුම තියෙනවා කියනුන් ඊට හපන්. උන්ට වඩා දැනුමක් තියෙන බව නම් මට තේරෙනවා. මමත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 3-4 දෙනෙක් ආශ්‍රය කරලා තියෙනවා. ආශ්‍රය කරලා කියන්නේ ළඟින් උන්ගේ රෙද්දාස රිංගලා නම් නෙමෙයි. නමුත් මම ආශ්‍රය කරපු ටික දෙනාගෙන් උන්ගේ මං අදහස් දැකලා තියෙනවා. ඒ අදහස් දැක්කොත් පිස්සු හැදෙනවා. මම දන්නේ මේක බලන ලොකු පිරිසක් ඇති හොඳටම ආශ්‍රය කරනු. උන් තනියෙන් මේ උන්ගේ චරිතාරම් බැලුවොත් ඒ චරිත හරිම පුදුම. පොඩි මන්ද මානසික ලක්ෂණ තියෙන පුදුම අමුතු ඩයල්. විශේෂයෙන් ওই වියත්මග කියන මගුල් ටිකෙන් එනවුන් විශේෂයෙන් මට ඒක කියන්න අයිතියකුත් තියෙනවා. අපි අර වියත්මග කියලා එහෙම දැක්කට උන්ගේ මෙලු උන්ගේ හරය ආරම් බැලුවොත් හෙන්නම පොඩි
හරි ලඳ බොළඳ කතා කරලා වැඩක් නැති ප්‍රශ්න තියෙන්නේ. ඒක හොඳටම දැක්කාද? අදත් දැක්කනේ හොඳටම. ඒ කියන්නේ අර ඒක ලිපිට මෙහෙම බීරු වගේ කතා කරාට එහෙම නැහැ. ඔක්කොම තමන්ගේ වාසියට ඕන දෙයක් කරනවා. උන් අම්මා අප්පා විකුණන සයිස් ඩයල් ඉන්නේ. ඒක පෞද්ගලිකවත් මම දැකලා තියෙනවා. පෞද්ගලිකව මම දැකලා තියෙනවා. මං අත්විඳලා තියෙනවා කියන එකෙන් අදහස් කරේ ඕකෙන් මම එතන ලොකුවට මේ ලොකු රුන් එක මගුල් කෑව කියන එක නෙමෙයි මෙතන කියන්නේ. නමුත් ඒක හරි පුදුමයි. හරි පුදුමයි. රටේ අවාසනාවන්තය කිව්ව හරිම අවාසනාවන්ත જાතියක් අපි ඇත්තටම. අපිට ඕක මෙහෙම නෙමෙයි රටවලට නායකයෝ බිහි වෙන්න ඕන. නායකයෝ කිව්ව මුන් නායකයෝ කියන ලක්ෂණයක්වත් දන්නේ නැහැ. මුන් ඒක මුන්ට සල්ලි වලට උන් අම්මා අප්පා විකුණන සයිස් ඩයල් ඉන්නේ. ඒකත් එක්ක ඒක මම දැන් මට තේරෙන්නේ නැහැ රට ගැන ඒක කතා කර අපි කොහොමද එතනින් එහාට යන්නේ කියන එක. ඒක ඉගෙනගත් එකා යනවද? ඒක ඉගෙනගත් එකා පාර්ලිමේන්තුවේ යන කෝටි 10ක් 15ක් ඡන්දයක් කරන්න බැරි සයිස් එකකට සල්ලි දීලා ඡන්ද කරගෙන පිස්සු හැදෙන වැඩ. ඒවා හරි පුදුම දේවල්. ඒක මම දැන් මේ කතාව දිග්ගස්සන්න යන්නේ. මේක මට මෙහෙම දිග කතාවක් කිරීමේ කිසිම කතාවක් නෙවෙයි. මට මේ එහෙම අවශ්‍යතාවයක් නෙවෙයි. මේ කරේ රට ගැන කියලා මෙතනින් එහාට මේක ගොඩ දා ගන්නවද? මොකද තත්ත්වය හා රටේ ස්වභාවය. හරි සතුටෙන් හිටියා. අර එකෙක් ඇවිල්ලා ඌ මේක ඇත්තටමත් ඒක හිතා ගන්න බැරි අහිණියක් රටට කරා. ඒතොර පිළිවෙල ගත්තාම ඒක එලෙව ගත්ත ආයෙ හරියන්නේ ආයෙ අවතාර බහිනවා එහෙම. කොතනින් කෙලවර වෙයිද දන්නේ. ඉතින් මම අදහස් කරේ රටගෙන ඊට එහාට දිගට කතා කිරීමක් නෙමෙයි පැහැදිලිවම. ඉතින් එතකොට මම මෙතෙන්දී වචනයක් හරි කතා කරන්නම් මොනවා හරි කරනවා නම් අපි මොකද්ද මේකේ කරන්න ඕන කියලා මගේ අදහස විතරක්. අරගල කරනවද මොකද කරන්නේ මොනවද කියන එක හිතා ගන්න බෑ. ඒ වගේ තැනකට අයිඩියා එකක් ගන්න තරම් දැනුමක් මට නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරි පුදුමයි. අර රට ගැන කියනකොටත් අදහස් කරේ ඉස්සරින්දම වර්ම ඉස්සලා කියපු කතාවේ තව කෑල්ලක් තියෙනවා. ඉස්සරත් මෙහෙමයි. අපිට හැදිලා තියෙන නීති හප දැන් මේ නීති බලපල්ලකෝ මේ තියෙන අමුතු නීති වල ඉන්නේ දැන් මේක මෙහෙම දෙයක් වෙනවා කියන එක හිතා ගන්න බැරි නීතිනේ. ওই නීති පුදුම වෙන්න ඕනේ. අපේ ජාතිය මෙහෙම තියෙන එකේ ප්‍රශ්නයක් කියන්න එක හේතුවක් මම නිකන් දල වශයෙන් මේ මගේ අදහස ඒක කියන මම ලැජ්ජ වෙන්න ඕන. මගේ දරුවෙක්ගේ පන්තියේදී ඔන්ලයින් පන්තියකදී කියපු කතාවක් හරහා තමයි මම මේක අහගත්තේ. ඒක මම ලැජ්ජ වෙන්න ඕනේ මේක මේ මෑත කාලීනව දැන් අවුරුද්දකට ආසන්න කාලේ මම මේක දැනගෙන අපේ රට හරි පුදුමයි. අපේ රටේ නීති පද්ධතියත් පුදුමයි. මේක බලන 99ක් දෙනෙක් මේක දන්නව ඇති. නමුත් මම දැනගත්තේ අලුතින් නිසා මම මේක කියන්නම්. හරිම පුදුම කතාවක්. අපේ රජ නීතිය හරි මගුල් නීතිය හැදිලා තියෙන්නේ. එක තැනක තියෙනවා රජා මැරුණොත් ඒකා ඊළඟට රජා වෙන්න ඕන ඒකාගේ ගෑණිගේ මලයද අයියද මොකක් හරි සහෝදරයෙක් කියලා. ගෑණිගේ මේ අරකගේ මලය නම් තව කමක් නැවත් කියමුකෝ. ගෑණිගේ මලය වගේ. දැනටත් එහෙම මේ පට්ට ගෑනු තමයි මේ පාලනය කරන්නේ. ඔවුන්ගේ හොඳට චරිත ලක්ෂණ අරන් බැලුවොත් දඩ පර ගෑනු තමයි මේ ඔක්කොම කාලා තින්නේ. ඒක එක පැත්තක්. ඒක වෙන පැත්තක් කතා කරමුකෝ. ඒක අපිට උනත් අත්දැකීමෙන් ඔය පේන ඔය කියන උන්ගේ දඩ චරිත තමයි ඔය දඩ ගේම් වලට පව බහැලා ඔක්කොම හෙන්න කිලික් කරේ රටේ ඇත්ත කතාවත් එහෙම. ඒකත් අමතක කරු මම ඒකයි කිව්වේ එහෙම නීති හැදිච්ච රටක තමයි මේ ඉන්නේ. එහෙම එකක මේ වගේ නීතියකින් මෙහෙම දේවල් වෙනවා කියන එක ඉතින් පුදුමයටත් නැති. ඒක තමයි අපිට උරුම. අපේ රටට උරුම එහෙම ඒවා. ඒක දන්නේ කොතන තියෙන පාප කර්මයක්ද කියලා කොතනින් කොහොම නවතීද ඒක හිතා ගන්න අමාරුයි. ඉතින් මම ඒ ගැන ඊට වඩා කතා කරන්න ගියොත් මට මේ දැන් රට ගැනම කතා කරගෙන ඒක නෙමෙයි අපි ඊට එහා එකට යමු. ඉතින් ප්‍රස්තාරය ගැන මේකෙදි මම ඉස්සරහට එන්නම්. මේ රට ගැන මට ඊට වඩා කතා කරන්න දෙන්න මම ප්‍රශ්නාර්ථිකුත් දෙන්න කතා නොකරම ඉන්න වගේත් හිතුණා. කතා කරන්න රටක් නැති නිසා. ඉතින් කොහොම හරි මගේ ප්‍රස්තාරය ඉතුරු කෑල්ල ගැන මම මේක ගැන වෙනම කතා කරොත් මම දැන් මේකට හරි කියලා කියන්න රට ගැන කතා කරලා ඉවර කරා එහෙම නෙමෙයි. කතා කරන්න පටන් ගත්තොත් අවුරුදු 10ක් කතා කරනකොට එක දිගට මේක යකෝ ගොඩ දාම එක පරේක් වරේක නැගිටලා කොන්දපණ ඇතුව මේක කරන්න. නායකයෝ කියන්නේ මේ උන්ට උගන්වන්න ඕන නායකත්වයේ. නායකයා කියන්නේ බොල ගිහින් තියෙන අර තියෙන මගුල් ඔක්කොම කාගෙන පරේ උන්ට නෙමෙයි. මුන් හිතන්නේ මෙහෙමනේ. මේක නායකයා වුණා ඒක කරන්නේ අහුවෙන්නේ මොකෙන්ද ගේම දෙන්නනේ මම බලන්නේ. ඒක මාර් බරපතල තත්ත්වයක්. ඒක මොන පැත්තකින් කැරකෙලා එහෙම වේදෙන අපේ රටේ අවාසනාව. වෙන රටවල එකපාරම නායකයෝ බිහි වෙලා තිනවා. දඩ නායකයෝ බිහිලා රටවල හැදිච්ච ඕන තරම් තියෙනවා. ඒක අපේ කරුමේක. ඒ කියන්නේ මේ රට ගැන කතා කරලා ඉවර කරා එහෙම නෙමෙයි. මට මේක වීඩියෝ එක දික් කරන්න බෑ. මට මේ බොහොම පොඩි වෙලා මම මේක ඉවර කරන්න ඕන. මට ඇත්තටම ඒක අන්ත කරමු හරි. රට ගැන ඒක. එතකොට මේ ප්‍රස්තාර ඉතිරි කොටස ගැන කිව්වොත් ප්‍රස්තාර ඉතිරි කොටස මම මේක නම් මේ විවේචන භින්න තොගයක් ආව මම මේක මේ ඇත්තටම ඒක නම් හිතලා කරපු කතාවක් නෙමෙයි. ඒක නිකන් ක්ලාස් එකේ නිකන් කියවිච්ච කෑල්ලක මේක මැදිහත් වෙච්ච නිසා ඒක නම් දැම්මේ. ඇත්තම කතාව. එතකොට හැබැයි මේක මම මෙහෙම ඇන්දරේ දව ප්‍රස්තාර පාඩම මාසෙත් මේක කරේ. ඉතින්
මේක මෙහෙම වුණාට මම මේ ගැන තරමක වචනයක් කියනවා. තරමක වචනයක් කියනවා මොකද මේකෙන් එතනින් එහාට මම මේ ගැන කතා කරන එකේ පොඩි දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා. අපිට කැමති දෙයක් තෝරගන්න පුළුවන්. මම දල වශයෙන් මේ ප්‍රස්තාරය ගැන මම කතාවකට ඉන්න මම එහා පැත්තේ බෝඩ් එකේ ප්‍රස්තාර කියලා ඇඳ ඇත්තටම මම ඒක පස්සේ ගේන්න හිතෙන්ට මම මේ ප්‍රස්තාර ගැන තරමක් විතර කිව්වොත් මේ ගැන පස්සේ කතා කරමු අපි. තරමක් ප්‍රස්තාර ගැන කතා කරොත් මේක අහගෙන ඉන්න ගණිතය පිළිබඳ දැනුමක් තියෙන එකට නෙවෙයි මම මේ කතා කරන්නේ. මගේ උන් හා මගේ පොඩි උන් හා මේ ගණිතය ගැන මොනවද දන්නේ නැති මේක අහනවා නම් ඌට ගැලපෙන්න මම මේ කතා කරන්නේ. සාමාන්‍ය ප්‍රස්තාරකෙන් සෑහෙන අසාමාන්‍ය දෙයක් අපිට කියන්න පුළුවන්. අසාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ විශ්වයේ හරි පරිසරයේ හරි තියෙන ඕන දෙයක් යම් නීතියකට අනුව තමයි හැසිරෙන්නේ. යම් නීතියකට අනුව මොකක් හරි නීතියක් මොනවා හරි තැනක නීතියක් තියෙනවා. එහෙම නීතියකට නැතුව හැසිරෙන ඒවා අඩුම තමයි. නෑම වගේ කිව්වත් අවුලක් නෑ. මොනවා හරි දෙයක ඕනම දෙයක ගහක කොළයක් වර්ධන විදිහ ගහක් උස යන විදිහ මැච් එකක් දිනන විදිහ ලකුණු ගන්න විදිහ විභාගයක් පාස් වෙන විදිහ විශ්වයේ ප්‍රසාරණය වෙන විදිහ අරවා මේ වගේ තියෙන බල්ගාතරු අරවා මේ ඔය කතා හැම එකකම සියලු දේවල් වල තරමක් අධ්‍යයනය කරොත් ඒකේ හොඳ නීතියක් වගේ එකක් පොඩි රීතියකට නීතියකට තමයි ඒක හැසිරෙන්නේ. ඒ හැසිරීම බලා ගන්න පුළුවන්. ප්‍රස්තාරකෙන් සෑහෙන දෙයක් එකකින් කියවෙනවා. ඒකයි දැන් මම මේ ප්‍රස්තාරය ඇන්දිත් ඇත්තට මේක මම කෙලින් ප්‍රස්තාරයට මෙන්නම්. අපි මෙතෙන්ට මෙයන් කැමරාව සෙට් කරපන්කෝ මේකට. එදා ඒක උච්චර විග්‍රහ කරන්න නෙමෙයි මේ කිව්වේ මම මේ ප්‍රස්තාරය කතාවේ මම මොනවා හරි දෙයක් මගේ අදහසේ තියෙන යම් දෙයක් මම මේකට දෙනවා. යම් දෙයක් දෙනවා. ඒකල මම කතාව සාරාංශ කළා මේක ඉවර කළා දාන්නම්. මේක විහිළුවට මේක නිකන් ඇඳිච්ච එකක්. මම ඒක පිළිගන්න මේක මේ සිරා ප්‍රස්තාර මගුලක් නෙවෙයි නිකන් මට මේ බීලා කටරාපු මගුලක් කියපු එකක්. ඒක නම් ඇත්ත කතාව. හැබැයි මෙතනින් එහාට මම මේක හිතලා කියන්න. මෙතනින් එහාට මට මේක හිතලා කියන්න පුළුවන්. ඊට කලින් මම කියන ප්‍රස්තාර ගැන දැනුමක් විශේෂ නැත්තම් මේ මූලිකව පරිසරයේ තියෙන දේවල් යම් නීතියකට අනුව හැසිරෙනවා. යම් නීතියකට අනුව. ඒක ඊට වඩා වචන එහාට අරන් යන්න බෑ. ඒ නීතිය කියන එක තමයි අපි ගණිතෙන් හොයන්නේ. මේක මම ගණිත ගුරුවෙක් නිසා මට ඒක උතනින් කියන වැරෙන්න මට වෙන කියන්න ක්‍රමයක් නැහැ නේ. ඒකෝර යම් නීතියකට අනුව මේ නීතිය ගැන අපි හරි අධ්‍යයනයක් කරොත් ඊට පස්සේ අපිට වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. රටක් ගැන උනත් එහෙම ආර්ථික විද්‍යාව ගත්තොත් ප්‍රස්තාර අඳිනවා 60 උටමාරක්. පරිවෙන්දට එක බල්ලෙක් ඔක හරියට කිව්වේ නැහැ. එක බල්ලෙක් කිව්වේ නැහැ. යකෝ මේක හිවිලා යකෝ ඩොලර් ගැන හිතන්න එපා. රටේ ප්‍රශ්න නැහැ කියලා කිව්වේ. අර පරිවර මහ බැංකුව අධිපතිය කියන එක යකෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩොලර්ස් ප්‍රශ්නයක් අපිට නැහැ කියලා කිව්වේ. ඒක ප්‍රස්තාරෝගේ මොනවද දැනගෙන කිව්වද දන්නේ. ඒක හරි පුදුම කතාවක්. ඒ උන්ට එක්ක නොතේරුම් කමද, ඒක දන්නේ නැති කමද, ඒකත් අරුන්ගේ ගැත්තෙක් නිසාද තේරෙන්නේ නැහැ මොකෙන්ද කියලා. ඒක අතෑරමු උන්ට ඒක දැන්ට කතාව අයින් කරොත් ප්‍රස්තාරකෙන් සෑහෙන දෙයක් කියන්න පුළුවන්. ඒක අපිට හොඳට තේරෙනවා. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රිකට් මැච් එක අපි මිලෝ සංසාරයකට මෙතන ඉන්න එකට මේ ප්‍රස්තාර දැනුමක් ගන්න දෙනමක් ඕනේ නැහැ. ක්‍රිකට් මැච් එක අපි දන්නවා මෙහෙම ගියා මරක මෙහෙම යනකොට කොහොමද ගේම වදින්නේ කියලා තරමක් කියන්න පුළුවන්. තරමක් දෙයක් සෑහෙන උපකල්පන දෙයක් කරන්න පුළුවන් ප්‍රස්තාරයක් ඇතුලේ. මම නැවතත් කියනවා මේකේ දැන් මම ගොම් පාට් එකට යන්නේ. මේක මගුල් කතාවනේ මේක. මෙතන ඇත්ත නීති යකෝ කතාවේ දැන් හැබැයි ඒක නිකන් ආතල් එකට ඒ වෙලාවට කියුණාට මේක මම මිතලා ප්ලෑන් කරපු මගුලක් නෙමෙයි. ඇත්ත කතාවත් ඕක හැබැයි. මම හිතන්නේ සුද්ද යනකොට යම් ප්‍රමාණයක් තිබ්බ යකෝ සිරාවටම තියෙන්න ඇති. ඔක් කෙලියනේ ඒකත් සාධාරණ. එදා ඇති ඒක හරිය අරුන් දෙන්න සෙට් වුණා දුන්නාට ඒක ඔක්කොම හරි. මෙතෙන්ට නිකන් හරි දැන්. මෙතනින් එහාට කොහොම වේද? මේක ජෝක් වුණාට මං හිතනවා මෙතනින් එහාට අපි මේ රටේ මොනවා හරි පුරවැසියෝ හරි මොකුන් හරි වශයෙන් අපි මේක ඇත්තම කතාව මේකේ මේ මෙතනින් ඉස්සරහටත් රට යන්නේ යම් නීතියකට ෂුවර් එකටම යම් නීතියකට. ඒක එහෙම තමයි. වෙන ඉන්දියාව ගත්තත් ඉන්දියාව දිනු වීම ඒ කොපුගේ වැටීම හරි නැගීම හරි ওই සියලු දේවල් යුද්ධ අරමමන දිනු වෙන විදිහ හරි ඇමරිකාවේ අර ආර්ථිකයයි මේ ආර්ථිකයයි උන්ගේ යුද ශක්තියයි ওই දිනු වෙන විදිහ ගත්තොත් යම් පොඩි මොනවා හරි ක්‍රමයකට යන්නේ. මොනවා හරි ක්‍රමයක් කියන්නේ යම් නීතියකට අනුව තමයි ඒක යන්නේ. ඒ හිතා ගන්න බැරි විදිහට විචලන වෙවි යන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට මේකෙදි අපිටත් උරුම මේකේ කීපයක් තියෙනවා. ඒ උරුම වලින් කැමැති උරුමයක් අපි ගන්න බලමු. මට මහා මේක විවේචන වගේ වණන් දාන්න එපා. මම විවේචන මේ තරමට දුකු මට මැත්ස් සම්බන්ධව ප්‍රස්තාර දැනුමක් නම් තියෙනවා. මේක මෙතනින් එහාට ඉතින් මේකේ ඊට එහාට ගිහිල්ලා මේක ආර්ථිකය අරක මේක පටල ගන්න ලකුවට දඟලන්නත් එපා. මම එහෙම එකකට නෙමෙයි කියන්නේ. මට මේකෙන් මොනවා හරි දෙයක් දෙන්න ඕනේ. මේ කියන ටික මම සිරා අපිට කියන්නේ. මේ මං ගොම් පාට් කිව්වේ මෙතනින් එහාට මං සිරා අපිට කියන්නේ ඇත්තටමත් යම් නීතියක් තියෙනවා. මේ රට හැදෙන්න පුළුවන්. අපි හැම එකකගෙන් බලාපොරොත්තුවක් තියෙනනේ කවදා හරි දවසක හැදෙයි කියලා. අපිට අපේ දරුවන්ගේ දරුවන්ට හරි හැදෙයි කියලා. එහෙම එකක් අපේ බලාපොරොත්තුවක් තියෙන්න ඕන අපි හැම එකකගෙම. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. දැන්ටත් ජීවත් වෙන්න කොහොමත් බෑ. මෙන්ටලි වැටලා අපි හැම එකම ඉන්නේ. නමුත් මොනවා හරි පොඩි බලාපොරොත්තුවක් නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. මිනිහෙක් ඉස්සරහට යන්න මොනවා හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන. තිරසනෙක්ට හරි පොඩි බලාපොරොත්තුවක් ඇතුනේ කයි ඉස්සරහට යන්නේ.
එතකොට මම හිතනවා මෙහෙම අපි දැන් ඇත්තටම කතන්දරේ මේ අපි දැන් කාගෙන වැට මේ මම මේ අක්ෂි නම් කරන්නේ අරක නම් මම කාලේ කියලා දාන මේකට ඕන මගුලක් දාගනින් අපි යන්තම් දැනුම තියෙන එකට තේරෙන ඕකට දාගන්න ඕන ණය හරි ආර්ථිකය හරි ඕන රිද්දක් දාගනින් හරි ඒක නෙමෙයි ප්‍රශ්නේ මට කමතු වෙලා නේ දිවේ ඒක එකක් කියන්නේ මම ඒක හරි කිය මේ ආර්ථිකය ගැන කියපන් වෙන ආර්ථිකය දැන් පට්ටරිනේ කියන එක තේරෙනවනේ හරි මෙන්න මෙතෙන්ට ආපු ආර්ථිකය සාමාන්‍ය ප්‍රස්තාර ජාති මම දැන් ක්ලාස් එකකටත් තියෙන මේ දවස්වල මම මගේ ක්ලාස් එකෙත් පොඩ්ඩක් මේ ප්‍රස්තාර යන්නේ මේ දවස්වල මේ දැන් මේ 22 දැන් මේ අර බූරුව එලවගත් දවස් ටිකේ මේ ටික ඔක්කොම ওই ටික තමයි දැන් ওই තියෙන්නේ. ඔය නම් මම දෙලවගත් එකත් එක්ක තියෙනවනේ ඒකත් එක්ක මොනවා හරි සතුට දැන් මේකෙන් නැති වෙච්ච එක පැත්තකින් තියපන්කෝ. මේ අපි මේ පරිමාණ ඉච්චර හිතන්නත් එපා. මම මෙතනින් හරිය සිරා පිට යන්දොත් සාමාන්‍යයෙන් ප්‍රස්තාරයක් මෙන්න මෙහිම තමයි දැන් ඕක යන්න තියෙන්නේ. ඔය මෙතෙන්ට ආපු එක මම මෙතන මේ කාලයත් ඔක පොඩ්ඩක් එහෙම කරන්නම්කෝ. මෙතෙන්ට ආපු එක මම මෙතන මෙහෙම කරනවා දැන්ට සාමාන්‍යයෙන් අපි සුබවාදීව හිතමු. සාමාන්‍ය සුබවාදී හිතමු මෙන්න මෙහෙම තමයි ඔය ප්‍රස්තාරය දැන් අපි යන්නේ. අපේ රට දැන් මෙහෙමයි. අපේ රට මෙහෙමයි. දැන් අපි මෙහෙමයි කියමු. දැන් ඇත්තට මේ තියෙන තත්ත්වය වුණා රට එයි ඔහොමයි. ටික ණය අඩු වෙලා අන්තර ණය බිඳුව වෙලා අපි අර කලින් හිටිය වගේ ඔන්න ඔය කාලේ මන් දන්නේ මොකಾಗද මේ කාලේ කියලා. ඔය හිටපු ඔක්කොම කොටවක් කියන්න ඕනේ. හැම බල්ලම වක් කියන්න ඕනේ. හරි කොන්ද පනති නායකයෙක් හිටියනම් යකෝ මේ වගේ රටක් ගොඩ ගන්න මේ යකෝ නිකමට හිතපියවකෝ ඩුබායි වගේ කාන්තාර රටවල් නිකන් සරලව සිංගප්පූ ගනින්කෝ උන් එකටවත් තෙල්වත් නෑ යකෝ මොනවටවත් ඩුබායි වලටවත් තෙල් නෑ. તો හිතලා මම මේකට මට මේ ක්ලාස් එක වගේ මේ කියනවා හොයලා බලපන් උන්ට තෙල්වත් නෑ. ඒකයි කේස් එක. එහෙම තියාගෙනත් උන් ඔය හැදුනා කියන්නේ අපිට මේක කරන්න බෑ කියන්නේ අපිට නායකයෙක් නැතිවීමමයි. මේ උන් පර බල්ලු නායකයෝ නෙවෙයිනේ පැහැදිලිවම. හරි එතකොට කොහොම හරි අපි දැන් මෙන්න සුබවාදී කතාව මම හිතනවා අපි බිඳුවට එයි. අපි බිඳුවට එයි. මන් දන්නේ පරිමාණය. උඹලා තීරුම් ගනින් පරිමාණය. මෙතෙන්දි දාව 74 මට මතක හැටියට. තව 74කින්ද 57කින්ද 550කින්ද මම දැන් ඕන ගාණක් කියපන්කෝ. අපි හිතමු මේක තමයි එන්නේ කියලා. අවුරුදු 10කින් වුණත් ඒත් සතුටුයි. මමත් සතුටුයි. අපි ඔක්කොම සතුටුයි. එතකොට මම මේක හරි. හැබැයි අපි හිතමු මේක තමයි වෙන්නේ කියලා. අපි හිතමු මේක තමයි වෙන්නේ කියලා. සාමාන්‍ය ප්‍රස්තාව ಜಾති කීපයක් ඔය මම අපිට මම මේලොල් මට්ටමින් කියන්නේ ඊට එහා මට්ටම තව උන් තරම් ඇති මීට මෙහා මට්ටම නෙවෙයි මම ඉතින් මේලොල් ඇඳලා කිව්වොත් සාමාන්‍ය පොඩි ප්‍රස්තාව මම ඊයේ පෙරේද ක්ලාස් එක කරා මෙන්න මේ වගේ ප්‍රස්තාව යන පොඩි හැඩ කීපයක් තියෙනවා එක ප්‍රස්තාරයක් එක්ක වෙන මෙහෙම යනවා මේ විදිහ වැඩි වෙන එකක් වෙනවා නැත්නම් ඔන්න මෙහෙම වැඩි වීමක් වෙනවා ඊළඟට ඔන්න ඔහොම වැඩි වෙන ප්‍රස්තාරන සාමාන්‍ය ප්‍රස්තාර ගත්තොත් ඔන්න ඔහොම තමයි වෙන්නේ කීමක දල වශයෙන් ඔහොම තමයි තියෙන්නේ අඩු වෙන ගත්තොත් ඒත් ඒ වගේ මෙහෙම එකක් එනවා ඊට පස්සේ ඔන්න ඔහොම එකක් එනවා තව එකක් ඔන්න ඔහොම යනවා ඔය වගේ ප්‍රස්තාර ටිකක් තමයි එන්නේ එතකොට මෙහෙම සිග්සැග් වගේ යන ඒවා එනවා. නමුත් ඒවා යනවා නම් ඒවා ඒ විදිහට යන්න ඕන. සාමාන්‍යයෙන් විභාගයක් පාස් වෙන එකක් හරි සාමාන්‍ය ප්‍රස්තාරයක් ගත්තොත් මෙහෙම යනවා. ආයි මෙහෙම වෙනවා. ආයි කොහොම අපිලි වලට යන්නේ නැහැ. අපිලි වලට යන්නේ මොනම හරි නීතියකට තමයි යන්නේ. රටක සංවර්ධනය ඇතුළු ක්‍රිකට් මැච් එකෙත් මේ ලකුණු ගන්නවා මේ යනවා මේ ආයි මෙහෙම වෙනවා ආයි ඔහොම විවි යන්නේ. සාමාන්‍ය ඔක යන පොඩි ක්‍රමයක් තියෙනවා. යම් නීතියකට යන්නේ. හැමදේමත් එහෙම වෙන්නේ. ඊටාම අහඹු විදිහට විශේෂ අවස්ථාවල පොඩි දෙයක් උනේ නැත්තම් හරි ඒක මම නිකන් මතක් කිරීමක් එතන කරේ. එහෙනම් දැන් අපි හිතමු සුබවාදීව හරි මේක තමයි ප්‍රස්තාරය. මේක තමයි ප්‍රස්තාරය කියලා හිතමුකෝ. හැබැයි මම යෝජනා කරනවා අපි මේක මීට උඩට ගමු. මේක උඩට ගමු කියන යෝජනාව මම ගේනවා. මෙහෙම කතාවකින්. මෙතෙන්ට මේ ආපු එක අපි පොඩ්ඩක් බැරිද අපිට මේක මෙහෙම කරගන්න. මෙන්න මෙහෙම වගේ කරගන්න මෙහෙම වගේ මේ කාලේ දැන් අපි ඔය සාමාන්‍ය යන්නේ මෙහෙම කියලා දැනට පොඩි උපකල්පනයක් කරමු. ඒකාකාරව දැන් මේ යන ආර්ථිකය හොඳට යයි කියලා හිතාගෙන රට හැදිලා දැන් අලුත් දෙයක් කියලා මෙතෙන්ට එයි. ඒ උපකල්පනේ දැනටිමු. පස්සේ බලමු අපි මොකද්ද තෝරගන්නේ කියලා. මෙතෙන්ට එයි. හැබැයි අපි තව ටිකක් වැඩියෙන් වැඩ කරලා මෙතෙන්ටම ගමුද? ඒතර ඒකේ තේරුමක් ඕනෙකට තේරෙන්න ඕනේ. බිඳුවට එයි ටිකක් කලින්. බිඳුවට එන එක ගැන මම කතා කරේ වර්ධනේ පස්සේ කතා කරමු ලංකාවේ. බිඳුවට එන්න තව ටිකක් ඉක්මනට එමු කියලා මම යෝජනා කරන්නේ. ඉක්මනට එමු. අපි මේකට යමක් කරන්න පුළුවන්ද? පුළුවන්. අපි හැම එකම ටිකක් වැඩිපුර වැඩ කරමු කියන යෝජනාව මම ගේන්නම්. ඔය අපි කියන එකත් එක්ක මම මේකට ඇඳ ගන්නවා. රට වෙනුවෙන් අපි කියන එකත් එක්ක මම ආයේ ඒක කතා නොකරින්නම්. අපි එහෙමනම් අපි වැඩක් කරමු මේකට. අපි මොනවා හරි වැඩක් කළා. දැන් මෙහෙම යන්න ගියක අපි ටිකක් තරමක් වැඩක් කරලා අපි අපිට ගැලවෙන වැඩක් කරමු. තමන්ට ගැලපෙන වැඩේ කරා නම් මේ රට ගොඩ. මෙතන හැම එකමුනේ පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහපු එක ඇවිල්ලා ජනාධිපති පුටුවේ වාඩි වුණා. එක ගහන්නේ අර මගුල් ගහන්න විතරයි දන්නේ. ඒකයි මේකට තෙල් ගහලා යවන්න උදන්නවා. ඊට එහා දෙයක් උදන්නේ උදන්නේ ඒකයි කේස් එක. ඒකට එතෙන්ට එන්න නම් ඌ එන්න ඕන පිළිවෙලක් තියෙනවා. මිනිහෙක් උනම වැඩක් කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒතර ඒකයි එන්න ඕන තෙල් ගහලා ඊට උඩ සෙඩ් එකක් දාගන්න අයිතියක් තියෙනවා. තෙල් ගහපු එකට සෙඩ් එකක් දාගන්න පුළුවන්. හැබැයි ඒක ආවිල්ලා රටක ජනාධිපති වුණාම ප්‍රශ්නයක් වෙනවා. ග්‍රාම සේවකයාට පුළුවන් ගිහිල්ලා AGA වෙන්න. මහා දිසාපතියා වෙන්නත් පුළුවන්. නැත්නම් AGA වෙලා දිසාපතියා වෙලා ඌට ඉස්සරහට එන්න පුළුවන්. ඒක ග්‍රාම සේවකයා ඉඳලා කෙලින්ම දරස් කියලා අර පුටුවේ වාඩිනම් මේකට උඩ බිම නැහැ. ඌ කෙලිනවා මොනවා හරි කරනවා.
ඒකයි කේස් එක. කැම්පස් වල පුස්තකාලේ මගුල් නටවපු එක කෙලින්ම ඇවිල්ලා ජනාධිපතිතුමාම ඌට ඒක දරා ගන්න බැරි වෙනවා. එතකොට උන් යන්නේ උන්ගේ මානසික මට්ටම ඔක්කොම වෙනස් වෙනවා. සමස්තය වෙනස් වෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ උඩ මේක කරන්න බෑ එහෙම. නමුත් ගොඩ යනවා නම් හරි කරනවා නම් වැඩක් තමන්ගේ වැඩේ තමන් කරා නම් හරි. තමන්ගේ වැඩේ තමන්. මට බෑ මට ගිහින් කරන්න බෑ ජනාධිපතිකම්. මට පුළුවන් මට මගේ ඉන්න එකට උගන්න ගන්න පුළුවන්. උගන්නන්න පුළුවන් මෙන්න මෙහෙම කරලා ඔතෝ කරපියව. තම තමන්ගේ වැඩේ කරා නම් හරි. රට හදනව නම් මොකෙක් හරි. අපි හිතමු රට යන්නේ මෙහෙම කියලා. එක්ක රට යන්නේ මෙහෙම. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ওই වැඩි වෙන ක්‍රමයක් මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. සාමාන්‍ය කතාව මෙහෙම. අපි ටිකක් වැඩ කරොත් මෙන්න මේ වගේ තැනකට ටික වැඩ කරොත් සාමාන්‍ය ගානට අපි හොඳට ගියොත් අපිට රට මෙතෙන්ට ගේන්න පුළුවන් වෙයි. හැබැයි මම හිතනවා තව ටික අඩුවෙන් එහෙට මෙහෙට එක එකට බැන ආයිත් කුලා කකා මෙහෙම ගියොත් එහෙම ආයි බින්දුවට එන්න තව යයි අවුරුදු 100 200ක්වත්. ඒකයි කතාව. ඒ නිසා මම හිතනවා මේ රටාවට යන්න තියෙනවා නම් රට අපි තව ටිකක් වැඩියෙන් අපි වැඩ කරමු කියන එක මොන ප්‍රමාණයෙන්ද කොහොමද කියන එක මම හොඳට කියන්නම් කියලා හිතාගෙන හිටියා ඊයේ රෑන. අද උදේ දැන් වෙනකොට මට ඒක කියාගන්න බෑ මේක කොහොම කරමුද කියලා. මේක අරගලෙන්ද මොන මගුලෙන්ද කොහොමද කින්ද මන්ද ඔළුව අවුල්. දැන් මම මේක ඉවර කරලා එක එකාට කතා කරාම එක එකාගේ අදහස් අරක හොඳයි මේක හොඳයි හිතාගන්න බෑ. අදහස් නම් ගොඩක් තියෙනවා. ඒක මොන පැත්තට කොහොම කරකව ගන්නවද කියන එකයි මට හිතාගන්න බැරි. මේක නම් මේ කතාව මම කියනවා මේ තැනට යන්න try කරමු අපි. අපි try කරමු හැම එකම Tamanට වඩා ටිකක් වැඩියෙන් වැඩ කරා නම් හරි. මම නම් මේක කරා. මම ඒකත් කියන්න මම රට වෙනුවෙන් අපි මම කියන එකටත් මම ඒකට මැදලම වුණා මේක අස්සේ කියන්නම්. මම කරා. අර බූරුවාව එලවගත්ත 9 වෙනිදා ඉඳන් 9 වෙනිදා 10 වෙනිදා මම අසනින් මට අරගලයට යන්නත් බැරි වුණා. මම 10 වෙනිදා මට මගේ ක්ලාස් එක කරගන්නත් බැරි නා කුරුණෑගල ක්ලාස් එක උපරිම අසනීප වෙලා හිටියා. මම ක්ලාස් එකට ගිහින් ක්ලාස් එක නතර කරලා ආවා. මට ඒකට ය아가න්න බැරි වුණා. ඊට කලින් ඔක්කොටම ගියා මට ඒකට ය아가න්න බැරි වුණා. කොහොම හරි කමන්නේ එදා ඒ විච්ච දෙයින් පස්සේ මම තීරණය කරා මේ මගේ කතාව. රට වෙනුවෙන් මම කියන එක කෑල්ලක් මම දැන් මෙතන කියනවා. මම තීරණය කරා මොනවා හරි රට වෙනුවෙන් මම තව වැඩි දෙයක් කරනවා කියලා. මම එදා ඉඳන් පටන්ගෙන මම මගේ සාමාන්‍ය වෙලාවක් තියෙනවා. මම නිදා ගන්න වෙලාවත් එක්ක මම ප්ලෑන් කරනවා. සාමාන්‍ය මගේ පැය 5මාරක නිින්දක් තමයි හැමදාම තියෙන ඉස්සර ඉඳන්. මම ඒ ලෙවල් කාලේ ඉඳන් මකට පුරුදුච්ච වෙලාව මගේ 5මාරයි. පැය 5මාරක තමයි මගේ වෙලාව තියෙන්නේ. මම දැන් පැය 5යි විනාඩි මේ 5යි කාලෙන් මම නැගිටිනවා. ඒක ওই දවස් කීපයක් මට මේක අසනීපෙච්ච එකේ පොඩි අවුලක් වුණා බැරි වුණා. නමුත් දැනට මම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මම ඒක කරනවා. ඒක මම ගානට වඩා කියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ ඒක ගානට වඩා කියන එක. මම කොහොමත් මගේ ක්ලාස් එකේ වෙනදාට වඩා හොඳට උගන්වනකොත් ඒකත් නොගැලපෙන කතාවක්. මම මගේ වැඩේ කොහොමත් මම හැමදාම කරනවා. නමුත් මම අර කිව්වේ නැගිටින එකේ මම හැමදාම මගේ ෆෝන් එකේ වෙලාව තියෙනවා. මම හරියටම ඒ ගානට සෙට් වෙන්න තමයි තියලා තියෙන්නේ. කොහොමත් එහෙමයි. හැමදාමත් එහෙමයි. මොකද මට මගේ නිින්ද ප්‍රශ්නයක් වුණොත් මට ඊට පස්සේ ක්ලාස් වලට ගියාම වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මම මාර්කේ විනාඩි 5ක් 10ක් 15 කියලා මම කිව්වට 10ක් අඩු කරපු අවස්ථාවක් තිබ්බා. විනාඩි කීපයක් හරි මම හිතෙන් මේක කාට හරි විහිළුවක් වෙන්න පුළුවන්. ගොඩක් යමකට විහිළුවක් වෙන්න පුළුවන්. මගේ හැමදාම වෙලාව තිබ්බේ පැය 5මාරක රැට නිින්දක්. ඒ නිින්ද මම දැන් පැය 5මාරට ටිකක් අඩු කරනවා. ඒ අඩු කරන එක සමහරලාට දැන් මේ දවස් 10ක් විතර උනේ. මේක වෙලා දවස් 10. දවස් 10 9 10 කියන්නේ මේකත් දැන් වෙනකොට නේ ඊයේ වෙනකොටයි දවස් 10 මම විනාඩි කීපයක් හරි මෙහාට ගන්නවා. හේතුව මං හිතනවා මං මේ වෙනුවෙන් මොකක් හරි යමක් කරන්න ඕන කියලා. මම මේක කරනවා. මං ඊට වඩා කතා කරොත් ඒක නිකන් අතිශෝක්ති මං ගැන කතා කරනවා වගේ වැඩක් කරනවා. මං හැම එකකටමත් යෝජනා කරනවා. මේ වගේ තැනකට එනවා නම් අපි හැම එකම තව ටිකක් වැඩියෙන් වැඩ කරමු. ටිකක් වැඩියෙන් කරමු. ඒක බලෙන් කර මම කියන්න තරම් ඊයේ රෑ මට ගැටක් තිබුණා. දැන් අද වෙනකොට ඒක බලෙන් කියලා මේකේ ඉන්න එකත් එක්ක මේක යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නම් තියෙනවා. ඒක මම එතනින් එහාට මම ඊයේ රෑ හිතපු ටික දැන් මේ කියන්නේ. ඒක එතනින් එහාට මේව කරගත්තාම හරි තමන්ට සතුටු වෙන්න පුළුවන්. මට සතුටු වෙන්න පුළුවන්. මම හැමදාම විනාඩි 5-10ක් වැඩියෙන් වැඩ කරනවා. ඒ වැඩියෙන් වැඩ කරන හැම වෙලාවෙමත් මම මගේ රාජකාරියට මම ඒ විනාඩි 5 වැය කරනවා. ස්ථීරවම කරනවා. දැනට මම මගේ සතුට වෙනුවෙන් මම ඒක කරන්නේ. ඒක හිතලා දැන් මේ අවස්ථාව විච්ච නිසා මම මේක කිව්වට නැත්නම් මේකම වෙන එකට කී ගිහින් නැහැ කොහෙවත්. මම මෙතන ඉන්න අහගෙන ඉන්න හැම එකකටත් මම යෝජනා කරනවා තමන් මොන වගේ රැකියාවක හිටියත් මොන වගේ දෙයක් කරත් රට වෙනුවෙන් කියලා ඊට වඩා පොඩි උඩට අඩියක් තියාගෙන විදිහට වැඩ කරොත් අපිට යමක් කරන්න පුළුවන්. ඇත්තම කතාවත් අපිට තිබුණ අවස්ථා ගොඩක් මගේ අරුණා. අපි මෑත කාලීන සුනාමිය ආවා. මං හිතුවා සුනාමියෙන් පස්සේ රට හොඳටම ගොඩ යයි කියලා. අර කාරි ආපු සුනාමිත් එක්ක කරලා දැම්මනේ. ඒක අරින්න යකෝ අර මැරිච්ච උන්ට දෙන්න කණ්ඩ දුන්නේ මේකක් ගිහින් මුගේ අක්කගේ ප්‍රේද්දාස ගහගත්තා කිව්වම පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන ගේම් දුන්නේ. දන්නවනම් මතක නැහැ වැඩි දිනෙටම අමතකත් ඇති අමතකයි වැඩි දිනෙට අමතකයි. ඔය අද ඡන්දේ දීපු පරයොන්ට ඔක්කොටම අමතකයි ඒවා. සම්පූර්ණ අමතකයි ඒවා.
ඒ කතාව එහෙම අමතක කරමු. ඉතින් මේක කතාව ගියොත් ඔක කතාව වෙන පැත්තකට යන නිසා. එතකොට ඒකෙන් මම කිව්වේ ජාතියක් වශයෙන් අපිට නැගිටිනවා නම් හොඳම අවස්ථාවක් ওই සුනාමි අවස්ථාව. සුනාමි අවස්ථාව මම හිතුවා රටක් කියන එකක් නාමයක් නැති වෙයි පුදුම දුකක් කියන ඒ දවස්වල තිබ්බ මානසික මට්ටම මම දැන් නැහැ කොහොම හරි ඒක. ඊළඟට හිතුවා එක තැනකදී යුද්ධ ඉවර කරලා. යුද්ධ ඉවර කරපු එක වෙන කතාවක්. ඒක හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගෞරවය කොහොම ගත්තත් යුද්ධේ ඉවර වෙච්ච සැනින් කරන්න තිබ්බේ ඒකේ සතුට බෙදාගෙන අවුරුදු ගණන් රට කකා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. යුද්ධේ ඉවර කරපු සැනින් දාන්න ඕනේ නීති පාරක්. රයිට්. දැන් හරි මෙන්න යුද්ධේ දැන් දෙමු රටේ ගේම. මේක දුන්නේ රටට ගේම දුන්නේ කෙනෙක් කරේ. මේකත් එක්ක කරන්න බැරුණේ ඒකනේ. එතනදී අපිට යුද්ධේ දිනලා ගත්ත ගැටෙන් රට හදාගෙන ඉස්සරහට එන්න බැරි වුණා කියන අපි එතනත් ෆේල්. පැහැදිලිම. ජපාන්ට හිරෝෂිමා නාගසාකි ওই බෝම්බ දෙක වැටිච්ච වෙලාවේ තමයි උන් නැගිට්ටි කියන කතාවක් මම එහෙම මෙන් අහලා තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඕක ඇත්තක් ඇති. ඇත්තක් අනිවාර්යෙන් තියෙනවා ජාතියක් වශයෙන් වැටිච්ච ගමන් නැගිටී කියලා. දැන් ජාතියක් වශයෙන් අපි වැටුණානේ. දැන් නැගිටින මානයක් මන් දැන් කොහෙද පේන්නේ කියලා. ඒක තමයි රටේ අවාසනාව. ඒක බරපතල තත්වයක්. මෙතනදීවත් නැගිට්ටේ නැත්තම් තාමත් එක්කෝ අරගලෙම ඒක තේරෙන්නේ නැහැ. ඒ වචන ගන්න මට තේරෙන්නේ නැහැ. කොතනින්ද මේක හරවගන්නේ? කොතනින්ද මේ වැටෙන එක නතර කරන්නේ? නතර කරගෙන කොහොමද මේකට පණින්නේ කියන එකට උත්තර නැහැ. තම තමන්ගේ වැඩේ කරොත් හරි මම අනිවාර්යයෙන්ම මම විස්තීර වශයෙන් මම ඒක දැන් කතා කරලා නැහැ. මම මගේ වැඩේ කරනවා. මම නම් මගේ වැඩේ කරනවා. මම හිතනවා මම අනුකරණය කරන මම අනුගමනය කරන දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නවා මේක බලාගෙන මේ ප්‍රේක්ෂක මගුල නෙමෙයි. මගින් ඉගෙන ගත්තු විශේෂයෙන් ප්‍රේක්ෂකව මාව අනුකරණය කරනවා කියන එකක් ගැන විහිළු කතාවක් වෙනවා. මම අදහස් කරේ එකක්. මගේ ක්ලාස් වල ඉන්නුන් හා මගේ මේ දැන් මේ දවස්වල ඉගෙන ගන්නුන් හා මගින් ඉගෙන ගත්තුන් මගේ වචන දන්නව මොනවද කියලා. ඒතර මම හිතනවා මම හැම එකකටමත් යෝජනා කරනවා දශමයක දෙයක් රට වෙනුවෙන් කියලා මොනවා හරි තැනකදී ඒ දේ කරපන්. දැන් පිට රටින් මෙතන ඇති පදමට ඉන්න ඕන තරම් ඒ ඉන්න එකෙක් මේක අහගෙන ඉන්නෝ නම් ඒ වෙනුවෙන් Taman සතුටු වෙයන්කෝ මම සතුටු වෙනවා. මම එතකොට කියන්නේ මම තනියෙන් සතුටු වෙනවා. මම මේ වෙනුවෙන් මොකක් හරි කරනවා කියලා. මට දවසක් දෙකක් මට නිින්ද ගියා මේ අසනීප වෙලා මම බෙහෙත් එහෙට මෙහෙට පොඩ අවුල් වෙලා මගේ. ඒ වෙලාවේ මට දුක හිතුණා යකෝ අපරාධි මකට අද මේ වෙනුවෙන් මට යම් වැඩක් කරගන්න බැරුණා නේද කියලා. මම සාමාන්‍ය කියන්නේ මම එක්ක ගානක් හිතලා ගාන හදනවා. ගානක් ලියනවා නැත්නම් පේපර් එකක් කරනවා මුන් වෙනුවෙන් මොනවා හරි දෙයක් මම නම් කරනවා. මම කරනවා. ඒතර මාව අනුකරණය කරන උන් සෑහෙන පිරිසක් ඉන්නවා. උන් ඔක්කොටමත් මම කියන රට වෙනුවෙන් තව ටිකක් විතර කරපන්කෝ. හැමදාම සතුටු වෙන නින්දට යද්දී රට වෙනුවෙන් මං නැත්තම් එක්ක හෙට කියලා දාගනි. හෙට මම මෙන්න මේ පොඩි දේ කරනවා. තමන් කරන වැඩේ යන්තම් මේසන් බාස් කෙනෙක් නම් කරන කපරාරු පොඩක් හරියට කරනවා කියලා සතුටු වෙයන්කෝ. ඒකත් රට වෙනුවෙන් කරන එකක් තමයි. තමන්ගේ වැඩේ හරියට කරොත් මේ සමස්ත රට කොට දාන්න පුළුවන්. ඒක විහිළු කතාවන්නේ ටික එකතු වෙලා තමයි ගොඩක් දේවල් හැදෙන්නේ. එක ඡන්දේ වැටලා ලක්ෂ 69ක් හැදුනේ යකෝ. 69න් කෙලුණාට 69 හැදුනේ එහෙමයි. එක එකතු වෙලා තමයි ගෝල් පේස් එකට ආවේ හැබැයි දීලා ඇරලපු එක නම් කරා වැඩි ලස්සනට. කියන්නේ කරන්න පුළුවන්. ටික කරොත් කරන්න පුළුවන්. ඒකයි කිව්වේ මම විතරක් ඉතින් මගින් ටිකක් නැති වුණාට මොකද වෙන්නේ කියලා හිටියොත් ඔක හරියන්නේ නැහැ. අරගලෙට මට ය아가න්න බැරුණා. ඒකෙන් තාමත් දුකයි. ඒක වෙන කතාවක්. හැබැයි කෙසේ වෙතත් ටික වෙලා තමයි ඔක හැම එකම මම නොගියනම් අර කැඳ හැලිය වගේ මගුල තිබ්බනම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට සතුටු වෙන්න ඒක කරා නම් හරි. රට සතුටු කරන්නවත් ළඟේ කාට කියන්නේවත් නැතුව තමන්ට සතුටු වෙන්න මම මේ වෙනුවෙන් යමක් කරා. මම හැමදාම දැන් සතුටු වෙනවා ඒකෙන්. මම විනාඩි 5ක් 10ක් අඩුවෙන් තියාගෙන ටයිම් එක මම සතුටු වෙනවා. මම ඒකල වැඩක් කරනවා. මම වැඩක් කරනවා. මම අනිවාර්යයෙන් වැඩක් කරනවා. මොකද ක්ලාස් එකේ මම ඉගෙන ගන්න උන් දන්නවා මම වැඩක් කරනකොට මම වැඩේ කරනවා කියලා. මම ස්ථීර මේක කරනවා. පැහැදිලිමත් කරනවා. මම හැම එකකටමත් යෝජනා කරනවා. තම සතුටු වෙන්න ඒක කරපියෝ. අපි ඔක්කොම ඒක කරමු එකතු වෙලා. හරි. එතකොට එහෙම කරොත් අපිට මෙන්න මේකට එන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට අපි ටිකක් බිඳුවට ඉක්මනට බිඳුවට එහෙම නැත්තම් ටික ඇදී කතා පිට නම් යන්නේ මෙන්න මෙහෙම යන්න වෙයි. තව කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි. ඉතින් ඕක තමයි කතාව. ඒතර ප්‍රස්තාර ಜಾති ඔන්නෝම 3ක් තියෙනවද? තවත් තියෙනවද? ඔව් ඇත්ත කතාව තව තියෙනවා. අපිට නම් අපි ඒලෙවල් කරනු නම් දන්නා මේ අලුත් සිලබස් එකට මරුවට ආව උඹලා දන්නවනේ. උඹලා දන්නවා අපි දන්නවා ඒක මතකනේ කතාව. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මේ ආපු ප්‍රස්තාරේ මෙහෙම ඇවිල්ලා ඔහොම තමයි සාමාන්‍ය යන්නේ තමයි. කියපන් කොහොම තමයි යන්නේ. හැබැයි ඔහොම නෙමෙයි. මරු යෑමක් යනවා. මරු යෑම් යන සිද්ධියක් තියෙනවා. මෙන්න මෙතෙන්ට මෙහෙම ඇවිල්ලා ඔය එන ප්‍රස්තාරේ මෙහෙම එනවා ගන්නට. ප්‍රස්තාරවල ඔය එක ප්‍රස්තාරවල තියෙන හැඩ මම මේ කතා කරන්නේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මරු ආතල් දෙනවා. මෙන්න මෙහෙම යන ප්‍රස්තාර තියෙනවා. ඇතිපදම් තියෙනවා. මේකට නියම නම් ටිකකුත් දෙනවා. මං හිතනවා මේකට නියම නම් ටිකක් දෙනවා. මේ අපි මේ නැති පරිවර්තනයක් කියලා මේකට කියන්නේ. මේකෙදි මරු සිද්ධියකුත් වෙනවා. දන්නවා. d/dx බිඳුවයි මෙතන. මේ විදිහ වුණොත් එහෙම. තව එකක් මරු එකක් තියෙනවා. d වර්ග වජ්‍යර dx වර්ග බිඳුවයි යකෝ. උඹලා දන්නවනේ. දන්නුන් ටික. දන්න කතන්දරය අපි කරනවා. හරි. ඒක අමතක කරපන්කෝ. මෙන්න මෙහෙම දේවලුත් වෙනවා. මට නම් පුතෝ හිතෙනවා හැබැයි මේකටවත් පණීද කියලා හේතුව දැන් මේ අර
මං හිතන්නේ දැන් මං දන්න තරමින් දැන් පොරණම් හැබැයි ආසියාවේ ඉන්න හොඳම මොලේ. ආසියාවේ ඉන්න හොඳම තර්කයක් නෑ. ඒකේ තර්කයක් නෑ, විවාදයක් ඇත්තෙම නෑ. මාත් ඒක විවාද කරන්න යන්නේ නැහැ. නිතරංගයෙන් හරි මොකද විදිහට එන්නේ තර්ක නැතුවම පොර තමයි ආසියාවේ ඉන්න හොඳම මොලේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක මොහොතේ පට්ටම හදවල් නැත්තම් ඔහොම බැංකුවලට දෙන්න මොලයක් නැත්තම් දෙන්න බෑ. යකෝ ජීවිතේට ඒක වෙන කතාවක්. ඒ කතාව ඊට පස්සේ මෙතෙන්ට එන්න සෑහෙන උදව්වක් කරා. මොළ 7ක් තියෙන එකෙක් සෙට් වුණා. දැන් මං හිතන්නේ මොළ 8ක් මෙතන තියෙනවා. නියම මොළ 8ක්. හොඳම මොළෙයි මොළ 7කුයි. අනිවාර්යයෙන්ම සෙට් කරනවා ඩයල් ටික මේකට. ෂුවර් එකට දානවා මේකට. අපිට කැමති පැත්තකින් බාර ගන්න පුළුවන්. මං හිතන්නේ මෙහෙම වෙයි කියලා හිතෙනවා. නොවෙනවා නම් හොඳම හොඳයි. අති විශේෂ විදිහට සැලකිලිමත් වෙන්න වෙයි. දෙවෙනි අවකලන සංගුණකයක් බිඳු වෙනවා නම් ටිකක් භයානකයි. මේකට මෙතනින් එහාට කතා කරන්න මට තේරෙන්නේ නැහැ. මෙතනින් එහාට කතා කරන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මෙහෙම ඇවිල්ලා ලස්සනට මෙතන අවමයක් හදලා හොඳට හැරිලා මෙතන මේ දවස් ටිකක් මුන් ඇරියේ නෑනේ. ඒකයි මේ ලස්සනට මේක මෙහෙම උනේ. මේ දවස් දෙකක් විතර පොඩ්ඩක් මෙතන හිටියන් ටිකක් මේ කාලයත් එක්ක බලන්න මේක දවස් දෙක නිසා මේක පේන්නේ නෑ නිකන් ලස්සනට කොහම ආවා. එක්ක මෙහෙම යන් ටිකක් වැඩ කරලා තව ටිකක් මෙහෙම අරගෙන යන් කయ్య ගග හැද හැද ඕනනම් මෙහෙම යන් නැත්තම් ඉතින් ඩබල්ටම දීලා සෙට් එකටම දීලා නේ අරුන් තනියෙන් සෙට් වෙලා දුන්නා. දැන් මොලෙත් අර තියෙන සුපිරි මොලෙත් දාගෙන පාරක යයි. ඊට එහා දෙයක් මට තේරෙන්නේ නැහැ. ඊට වඩා කතා කරන වෙලාව නෙමෙයි මේක. ඒතකොට මේක දැන් මෙච්චර මේ උනන්දුවෙන් කතා කරලා දැන් මේ වැටෙන්නද කතාව කිව්වේ මට තේරෙන්නේ නැහැ. මෙතනින් මොකද්ද කරගන්න ඕනේ? මෙතනින් එහාට කතාව නතර කරමු කියන එක තමයි මගේ අදහස. මම මේට එහා මේක අරගෙන යන්නේ නැහැ. මේවා මේ නොදන්න කෙනෙක් දන්න කෙනෙක් විතරක් මම නිකන් කතා කරේ. හරි ඉතින් ඔන්න ඕක තමයි ওই මගේ ප්‍රස්තාර ඉතුරු ටික. මේවා ඇත්ත කතාව ගත්තොත් මේ වගේ මෙහෙම මේ වගේ ඇත්ත දෙයක් තියෙනවා. නැති පරිවර්තන ලක්ෂ්‍ය කියලා මෙහෙම දෙයක් තියෙනවා. සමහර ප්‍රස්තාර හරියටම බැලුවොත් ඒ යන විදිහත් එක ගිහලා ඔහොම දේවල් වෙනවා. මෙහෙම දේවල් වෙනවා. පුළුවන් නම් මෙහෙම ගමු නැත්තම් මෙහෙම ගමු. මේක නම් ගන්න දෙන්නේ අරන් දෙයි මං හිතන්නේ. ඒක බලාගෙන ඉමු. මොනවා කොහොම වුණත් මං දැන් මෙතෙන්ට නම් අල්ලපන් කැමරාව මේකටත් ආයිසරයක්. රට වෙනුවෙන් අපි කියන්නේ උඹලත් එහෙම කරපල්ලා. වෙන කරන්න දෙයක් නැහැ. මම ඒක කරනවා කියලා මං කිව්වා. මම මේකට තව කෑල්ලක් මේකට අමුණ ගන්නවා. මම යෝජනාවකුත් දෙනවා. තමන් මොනවා හරි ජොබ් එකක් හරි මොනවා හරි දෙයක් කරනවා නම් ඒකේ තව පොඩි දෙයක් රට වෙනුවෙන් අරුන් ඔය කිව්වට උන්ට පුළුවන් අපිට ඕක බේර ගන්න මොන ක්‍රමෙන් හරි. ඕන් කනවනම් සෙට්ලා අවුරුදු තව දෙකමාරක්යි. ඊට පස්සෙවත් අපිට chance එකක් එයි. ඊට පස්සෙවත් හරවන්න බලමු. අඩුම ගානේ. වෙන මොකද කරන්නේ? බැරිම වුණොත් එහෙමවත් කරමු. තේරෙන්නේ නැහැ. ඒක මොනවත්ම කරගන්න තේරෙන්නේ නැහැ. ඔහොම ගිහිලා තෝන්ට කාලා රටේ පස් ටිකත් එක කන්න බැරි වෙන්නේ. ඒ නිසා අපි මොනවා හරි තැනකින් අවුරුදු දෙකමාරකින් මගුලත් ඉවර වෙන්නේ. ඊට පස්සෙවත් ආයේ chance එකක්වත් එයිද? ඒකිනුත් අරකමද ආයෙත් වියත්මගක් කියලා දාගෙන එයි. උන්ගේ රංගේ දන්නවනම් මම ටිකක් දන්න නිසා ඔය කිව්වේ. පිස්සු හැදෙනවා ඒකත්. උන්ගේ අදහසුත් ඒ වගේ ඊට හපන් ඕ අරුන් හොඳයි කියලා හිතන මට එක වෙලාවකට. හරි ඒකත් අමතක කරමු. රට වෙනුවෙන් අපි කියන එක උඹලා මගේ උන් විශේෂයෙන් මගේ වචන අහනුන්ට මම කියනවා අපි රට වෙනුවෙන් මොනවා හරි යමක් කරමු. අරක ගැන කතා කර ඉන්නේ නැතුව මොනවා හරි යමක් කරමු. ඒ කරන එක තමන් මට දඩ විදිහට මම මෙතන ආයෙ කතා කරන්න යන්නේ මට ඒක කියාගන්න හිත දෙන්නේ දඩ ගැම්මක් ඇතුව කොහොමද ඒක කරන්න කියලා. මොකද මේ තියෙන තත්ත්වය උනේ ඒකට අනිත් පැත්තට විතර්ක කරනවා. දැන් මෙවුන්ට දායෙ දෙන්නේ. මොම්බද මේක කරන්නේ. ඒකට ඒක මම මොකද ඒකට දෙන උත්තරේ. රට කෙලවන්න අපි සිට්ටෙමු කියන්නද මට ඒතර කියන්නේ. ඒක කියන්නත් බෑ. හරි. මෙන්න මේ මම කියන එකේ මම දැන් සෑහෙන ප්‍රමාණයක් කතා කරා. ඇත්තටම මම ඒක තව දශමයක දෙකක් කියනවා. මම මේ වෙනුවෙන් ඉක්මනටම ඔය 9 වෙනිදා අර නාම්බා එලාගත්ත මොහොතේම තමයි මම මේක තීරණය කරේ. එදාමයි මගේ වැඩ මම එතනදී අර වැඩ පටන් ගත්ත කියපු තැන එක කතාවක් ඒක. මේකෙදි මම මේක වීඩියෝ එක විශේෂයෙන් යම් පිරිසක් බැලුවොත් ඒ බලන උන්ට දැනෙන්නත් එක මේ අවශ්‍ය පණිවිඩෙත් එක්ක දෙන්න මම මේක දෙන්නේ. මම මේ දේ කරනවා. මට වෙන දේවල් කරන්න බෑ. මට තියෙන එකම හැකියාව මේක විතරයි. මම මේකෙන් රටට යමක් කරනවා හැරෙන්න මට වෙන රටට යමක් කරන්න බෑනේ. අපි හැම එකමත් තමන්ගේ වැඩින් තමයි රටට යමක් කරන්න ඕනේ. ඒක තමන්ගේ වැඩින් නොකර බෑ නේ. එහෙනම් තරුම් මගුළු දෙන්න ඩබල් වෙනවා. ත්‍රිබල් වගේ වෙනවා. ඒ උන් තමන්ට ගැලපෙන දේ අරක සෙඩ් එකක් දාගත්තා නම් හරි. ඕක ඇමරිකාවේ සෙඩ් එකක් දාගෙන ඉඳ තිබ්බ ඇත්ත කතාව. මෙහි වෙල සෙඩ් එකක් දැම්ම නම් හරි ඇමරිකාව පැටර්න් එකට මෙහි සෙඩ් එකක් දානවා. නියම සෙඩ් එකක්. මේක උනේ මේක වෙන මගුලකට සෙට් වුණානේ. ඒකයි කතාව. ඒ නිසා අපි කරන්න ඕන අපිට ගැලපෙන දේ. නොගැලපෙන දෙයක් කරන්න ගියොත් කෙලවෙනවා. නැත්තම් අපි එතෙන්ට යන්න නම් ඒ යන්න ඕන ක්‍රමයක් තියෙනවා. ක්‍රමයට යන්න ඕන. මේක අර ප්‍රස්තාර වලින් පිට පැන්න එක උනේ ආව සෙට් එකේ තිල් ගහගෙන ටික සල්ලි වුණා එකපාර මැරියා දරස් ගාලා තියලා. ඒක දැන් අමතක කරොත්
මම මේකේ මේ විශේෂ වැඩක් කරනවා. මම විශේෂ වැඩක් කරනවා. මම මේක ක්ෂණිකව නතර කරනවා. මම YouTube එකටත් වෙනම ළඟදී වීඩියෝ එකක් දානවා. ළඟදීම සතියක් දෙකක් ඇතුළත වගේ ඉක්මනටම දානවා. මම ලංකාවේ හැම එකකටම ලංකාවේ පොඩි උන්ගේ මම දැකපු දඩ අඩුපාඩුවක් මැත්ස්වල අඩුපාඩු කොහොමත් මම දකින්න දෙපේ. මම දැනුවත් වෙන්න දෙපේ. ලංකාවේ මැත්ස්වල තත්ත්වය මොකද්ද, ස්වභාවය මොකද්ද, සියලු දේවල් මමත් දැනුවත් වෙන්න ඕනේ. ලංකාවේ ප්‍රධානම මැත්ස් ගුරුවරයෙක් වශයෙන් මමත් ඒක දැනුවත් විය යුතුයි අනිවාර්යෙන්ම. ඒකොට මම දැකපු දඩ දෙයක් තමයි O level ලියලා එළිය මේ A level වලට එන උන්ගේ දඩ විදිහට අවුල් තියෙනවා ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය සම්පූර්ණ අවුල් ලොකු අවුල් ගතියක් තියෙනවා. ලොකු අවුල් ගතිය. මුන් දඩ බඩ ගාලා ගණන් ටික ඔක්කොම අතහැරලා එහෙම් මෙහෙම් කරලා කටපාඩම් කරගෙන වගේ එන ගතියක් මම දැකලා තියෙනවා. ඒ වෙනුවෙන් මම ලොකු කැපීම. මම සාමාන්‍ය නගර 3-4ක ක්ලාස් කරන නිසා මට අති අවිවේකී. නමුත් ඒ අවිවේකී බව සම්පූර්ණයෙන් අයින් ඒක මට අදාළ කරගන්න නැතුව මම අර කියපු දේ රට වෙනුවෙන් කියන එක ඇඟට ගත්තම මටත් පොඩි ගැම්මක් එනවා. ගැම්මක් එනවා. ඒක අසාමාන්‍ය ගැම්මක්. ඒ ගැම්ම මෙතන මගේ මේක බලනකොට මම කියනවා විශේෂයෙන් ඒ පොඩි අර ගැම්ම කියන එක පොඩ්ඩක් ගත්තා නම් මාර ආතල් එකක් තියෙනවා. සමහර ආතල් එහෙම එක එකාට සල්ලි වලට ගන්න බෑ. විස්තර කරන්න බෑ. සමහරුන්ට කෝටියක් හම්බුනාට ඒ ආතල් එක ඉන්නේ නැතම මේ පොඩි දෙයකින් මාර ආතල් එකක් ගන්න පුළුවන්. මේ වෙනුවෙන් ආත්ම තෘප්තිය කියන එකේ තේරු මේක. සමහරු ඒවා දන්නෙත් නෑ. අර අරුන් එහෙම දන්නෙත් නෑ. උන් සල්ලි හොයාගෙන සල්ලි ඩොලර්ස් ගොඩ ගහනකොට තමයි උන්ට ආතල් එක දැනෙනවා කියලා දැනෙන්නේ. උන්ට දැනෙනවා හැබැයි ටිකක් කරනකොට ඒකේ ආතල් එකක් නෑ කියලා ඒක තමයි උන් තව හොය යන්නේ. ඒ උන් නොතේරුම්කම. ආත්ම තෘප්තිය ඊට ගොඩක් එහා ගිය දෙයක්. ඒතර ඒක රටටත් ඈඳලා තමන් වෙනුවෙන් යනමක් මොනවා හරි කරනවා කියන තැනකට එන්න පුළුවන් නම් හොඳයි. මේක බලාගෙන ඉන්න පොඩි උන්. මගේ පොඩි උන් කියන්නේ අදහස් කරේ මගේ ඉගෙන ගන්න හැම එකමත් බලන්න තොපි ඔක්කොම මේක කරන්න ඕනේ. තොපි වැඩේ කරන්න ඕනේ. තොපි ගෙන කියලා මේ වෙන මගුල් කරලා හරියන්නේ නැහැ. තමන්ගේ වැඩේ. දැන් මම මෙච්චර දෙයක් කියද්දි තොපි කරන්න ඕන ගාණක් වැඩිපුර හදන එක. ඒක නොකර උඹලට මේක බල ඉඳලා හරියන්නේත් නැහැ. හරි ඒක වෙන කතාවක්. ලංකාවේ මැත්ස් වල කොහොමද ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක හේතු එක හේතු. ඒ හේතු කතා කරනවා නෙමෙයි මේක. මම ජ්‍යාමිතිය දඩ වැඩසටහනක් පටන් ගන්නවා. ලංකාවේ හැම එකකටම කිසිම සතයක්වත් අය කරන්නේ නැතුව සියලුම ජ්‍යාමිතිය ටික. ජ්‍යාමිතිය සම්පූර්ණයෙන් 9 වසරේ ඉඳලා 9 10 මම මේක වෙනම වීඩියෝ එකක් වෙනම දානවා 10 11 මේ පන්ති තුනටම අදාළ සියලුම ප්‍රශ්න ටික 2000 ඉඳන් 2020 දක්වා තියෙන 21 2 දක්වා තියෙන සියලුම ප්‍රශ්න ටික හදන ලොකු පාඨමාලාවක් වගේ එකක් කරනවා සම්පූර්ණ ෆ්‍රී කරන්නේ මම ළඟදි මේක දැනුවත් කරනවා ඒක දැනුවත් කරනවා ස්ථීරවම ඒක මම YouTube එකට දාන්න නිසා මම ඒක කියන්නේ මම මෙතනින් අදහස් කරේ ඒක මම මේකට ඇඳුවා මේ කතාව කරලා මම නිකන් කතාවක් මේක ඉවර කරුවා සත පහක තේරුම් නැහැ මම බොරුවට කලින් ටිකක් නැගිටිනවා කියලා උඹලට පොරොට්ටක් දමලා හරියන්නේත් නැහැ ඒකෙන් මම අදහස් කරේ මම මේ දේ කරනවා මම මේකට සෙට් වුණොත් මට මේක කරන්න වෙන රෑ 12න් පස්සේ විතර 12න් එකකින් මොකද 12න් පස්සේ කියන අදහස් කරේ 12න් පස්සේ කියන්නේ මම කලින් O level කරා ෆ්‍රී වීඩියෝස් වගේක් කරා මම වීඩියෝස් 27ක්ද කොහෙද කරා පැය 2 3 4 3මාර 2මාර 3මාර අතර තියෙන වීඩියෝස් 27ක් මම කළා සම්පූර්ණ YouTube මම දාලා තිනවා ඒකෙන් සෑහෙන දෙයක් කරා සෑහෙන පිරිසක් ඒකෙන් හොඳට අසාමාන්‍ය වැඩ කොටක් මම එතන කරා මට ඒක මතක් වෙනකොට බයි හිතෙනවා මොකද ඒක මම අර පොරොන්දු වෙලා වැඩේ පටන් ගත්ත නිසා මම ඒක දිගටම කරා මට සෑහෙන කාලයකට සති දෙකයි කරගන්න බැරුණේ ඒත් මොකක් හරි දඩ වැඩ වගේක් වෙట్లా ඒකෙදි ඒ වගේ මම මොකද ඒ කරන හැම වෙලාවෙම මම එක්ක පාන්දර 1ට 2ට නැගිටලා එළි වෙනකම් කරා ඔය වගේ හරි අමුතු වැඩ වගේක් කරේ මේකත් මට කරන්න වෙන්නේ ඒ වගේ තමයි මට තියෙන වෙලාවත් එක්ක හැබැයි මම ඒක කරනවා දැන් මම ලොකු ගැම්මකිනුත් මම මේ වගේ මේ වගේ කතාවකුත් කරලා මමත් මේකෙන් ලොකු ගැම්මක් ගන්නවා මමත් දඩ ගැම්මක් අරගෙන මම මේක නියමටම මම ඒක ප්ලෑන් කරලා කරනවා කොහොමත් මගෙත් එක්ක සිටින උන්ගේ හැම එකම ටිකක් කැමැතිම ඔය වැඩේ කරනවා මට තේරිච්ච හැටියට ඒ නිසා මම ඒක හැම එකකටම දැන් මේ පොඩි උන් මේක බලාගෙන නැතුව වැඩි දිනෙට දෙමව්පියන්ටත් කියන මොකෙක් හරි ඉන්නවනම් කිසිම අය කිරීම සත පහක අය කිරීම නැහැ මම YouTube එකට මම ඔක්කොම දාන්නේ ඒ කිසිම අය කිරීම නැතුව සම්පූර්ණයෙන්ම මම ඒතර මේ රට වෙනුවෙන් මම කරන්න දෙයක් කියලා ඕකම නෙමෙයි මම ඊට වඩා මොනවා කරත් මේකෙන් සෑහෙන දෙයක් මම මෙතන කරනවා ඒතර ඒක ඇති මම හිතනවා ඊට වඩා ඒක විස්තර කරන්න ඕනේ නැති වෙයි කියලා මේ ගැන දැනුම් දීමක් මම ඉදිරි කාලේ දෙනවා ඒ ඇති ඉතින් කතාව ඇත්තටම සාරාංශය උච්චරයි. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. අද හිතුවේ නම් හරි සතුටින් කතාවක් කරගෙන මම දඩටම ඊයේ මට හීනුත් පේන්න ගත්තා. මේක මේ යකෝ වෙනකොට මේක මොකක් හරි වෙලා මේ පරේ මුන්නම් මගුලෙන් හරි මේ පවුල අයින් කරන්නම වෙනවා කියන තැන මුන් තවත් ඒ කපුටෙක් එනවා කියන්නේ ආයි කතා කරලා වැඩක් නැහැ මේක ගැන. මොන විදිහින්වත් ඒක අපේ ජාතියේ බරපතල අවාසනාවක්. මේ ටීවී එකේ යකෝ පිනිපෙනීමුන් ඔක්කොම එලිපිට ඉන්නවා කියන්නේ පිස්සු හැදෙනවා. ඒක කොහොම අපි ඒක මිනිස්සු කොහොම උහුලගෙන ඉන්නද ඉවසගෙන ඉන්නද මුන් යකෝ එක තැනකින් මේක ඉවර කරලා එක්ක ඵලයව කියන්න දෙනවා. ඒක කියන ක්‍රමයක් තේරෙන්නේ නැහැ. පිස්සු හැදෙනවා ඒක. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. ඊටාම කනගාටුදායකයි. හරි. කොහොම හරි සාරාංශය ඇති. මම ඊට වඩා කතා කරන්නේ හරිම දුකයි රට ගැන හරිම දුකයි මේක යකෝ මේ වගේ රටක් මෙහෙමද ගොඩ දාන්න ඕන කියපන්කො මොනවද කරන්න බැරි මුන් මුන්ට නායකත්ව පුහුණුවක් කියලා යමක් දීපු එක බල්ලෙක් ඔතන හිටියනම් නිකමටවත්
ඒක මුන් කරුමෙට පහළ විච්චු මුන් මේක මාර දෙයක් මේක ඒක රෙද්දා තෑරපන් අපි මොනවා හරි කරමු අපි මොනවා හරි කරමු කියන තැන මට මීට වඩා ගැම්මින් කතා කරන එක මං කරේ නෑ වැඩි මදි එක මොනවා හරි නොකරොත් නම් අපිට කෙලවෙනවා කරන්න try කරමු මම කොහොමත් මගේ වැඩේ මම අනිවාර්යෙන් කරනවා මම ඕක දැන් මේ ජාමිතිය කියන්නේ මම මේ ළඟදි පටන් ගන්න නිසා මට ඔළුවට ආව එකපාර මම කියන වචනේ මම උතන් දැම්මේ නැත්තම් කොහොමත් මං ආත්ම තෘප්තිය වෙනුවෙන් මගේ සතුට වෙනුවෙන් මං රටට මොනවා හරි කරන්න ඕන. මං රට ණයයි. මම ණයයි ඉගෙන ගත්තේ සම්පූර්ණ රටෙන් කැම්පස් ගිහලා ඔක්කොම ඉගෙන ගත්තේ ගත පහක්වත් ඉඳන් කරේ නෑ. මට මහ පොළ හම්බුණා. ඒ ඔක්කොටම මං රට ණයයි. රට ණයයි රට වෙනුවෙන් මොනවා හරි කරන්න ඕන කරන ඕන දෙයකට උපරිම දායකත්වය දෙනවා. තියබ්බු සියලු අරගල වලටත් මම ගියා අන්තිම එක හැර ඊට අමතරව ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවෙන් රට වෙනුවෙන් කරන ඕන දෙයක් කරන්න එකහෙලා මම නම් කැමතියි. අපි ඔක්කොමත් කැමතියි. අපි මේක අහගෙන හැම එකමත් එහෙමයි. අපේ රට අරුන් ටික හැර අපි ඔක්කොම මේකට කැමතියි. අපේ කර්ම කියන්නේ ඒක මාර පුදුම දෙයක්. හරි එතකොට මම හිතනවා ඒ ටික ඇති කියලා. එතකොට එච්චර තමයි. ඔව් හරිම කනගාටුයි. සුබවාදී රටක් ගැන හිතාගෙන ඉමු. එතකොට අසනීපතත් සමුච්චර හරිනේ. එතකොට හිතාගෙනමු කියන එකට වඩා මේ ක්‍රියාවෙන් යමක් කරන්න ඕන. ක්‍රියාවෙන් කිසිම දෙයක් නොකරන එකට එතනින් එහාට බොරුවට රට ගැන කතා කරලා වැඩක් නැහැ. හන්දි ගානේ හම්බෙන කොටයි මේ හම්බෙන Facebook එකේ post දාලා බොරුවට වැඩක් නැහැ. ක්‍රියාවෙන් මොනම හරි දෙයක් කරන්න ඕන. මම පැහැදිලිමත් කියනවා. ඉගෙන ගන්නට මම කියන්නේ තොපිට රට ගැන අම්මා අප්පා ගැන ඉදිරි කාලෙක කිසිම දෙයක් කතා කරන්නයි තියන්නේ. මේ වෙලාවේ තියෙන ඉගෙන ගන්න වැඩේ කරන්න නැත්තම් කියලා. මමත් මේක බලාගෙන ඕන එකටත් කියන්නේ අනිවාර්යයෙන්ම කරනවා නම් රට ගැන මොනවා හරි කතා කරනවා නම් තමන්ගේ වැඩේ තර මොන විදිහෙන් හරි දශමයක හරි ඉහළ මට්ටමකින් කරන්න වෙයි. නැත්තම් අපිට කවදාවත් මේ ලෝකේ මේ විදිහෙම ඉන්න හැර උඩ රටකට නම් එන්න බැරි වෙයි. ඔය මගේ අදහසක් කිව්වේ විවේචන විශේෂයෙන් මට විවේචන කරන්න ඕන එකට පුළුවන් මගේ අදහසම පමණයි කිව්වේ. මම හිතනවා ඇති කියලා හරි. කතාව මේක කියනවා. එතකොට හරි එච්චරයි. මම මේ ජාමිතිය ගැන විශේෂයෙන් කතා කරේ මේකට දන්න එකට කියලා 9 10 11 වසර ජාමිතිය සම්පූර්ණ ගාන හැදින්නේ ඒකෙන්. ඒකට කවුරු සම්බන්ධ කරන්න වෙයි තමයි ඒකත් යුතුයකමක් වශයෙන් කරන්න රට වෙනුවෙන් යුතුයකමක් වශයෙන් කරන්න වෙයි. මම මේක දැනුවත් කරනවා. සම්පූර්ණ ෆ්‍රී කරන YouTube එකට ඔක්කොම වීඩියෝස් ටික දාන්නේ හා Zoom එකෙන් ලයිව් කරන්නත් ප්ලෑන් එකක් තියෙනවා. ඒක නිකන් කතාවක්. ඒකත් මේ වෙනුවෙන් හොඳ ගැම්මක් ඇතුව පටන් ගෙන ඒක ලස්සනට කරනවා. හරි එච්චරයි. වෙනදාස් කම්බේ. හරි.